ගරු කතානායකතුමා ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා බුද්ධ ශාසන අමාත්‍යතුමා ගරු කතානායකතුමනි 2021 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පතවම ඉදිරිපත් කරමි. 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම පනතේ යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2021 මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි ගරු කතානායකතුමනි මම යෝජනා කරමි. සභාව එකඟද? ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා සභානායකතුමා කරු ඉදිරිපත් කරමි ගරු කතානායකතුමනි අංක 1 විසර්ජන පන්ත දෙවෙනි වර කියවීම. සභාව එකඟද? හායි අයවැය කතාව ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා कॉल करो. ගරු කතානායකතුමනි අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021-2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන ආදී ලිදුකම පිටු දැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉබාත් අතුටෙමිනි. ගරු කතානායකතුමනි අප රට කවර ආර්ථික මට්ටමක සිටියත් කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් මූලික යථාර්ථයක් වන්නේ කාර්මීකරණයෙන් ඉදිරියට පැමිණි ලෝක ආර්ථිකය මේ වෙන විට තාක්ෂණික ආර්ථිකයේ පිවිසී ඇති බවයි. අපි මේ දැකිය යුත්තේ කෘෂිකර්මය කර්මාන්ත හා සේවා අංශ සංවර්ධනය සඳහා සම්ප්‍රදායික උපාය මාර්ගවලින් ඔබට ගොස් තාක්ෂණික වශයෙන් මෙම ශේෂ්ත්‍ර ඒකාබද්ධ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියට යොමු කිරීමට ප්‍රමුඛත්වයක් දිය යුතු අවස්ථාවක් ලෙසයි. අප රටේ ආර්ථික සංවර්ධනයේදී අප කළ යුත්තේ ජෛව විවිධත්වයෙන් පොහොසත් සංස්කෘතිමය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතික උරුම දායකයන්ගෙන් පෝෂණය වූ සුවිශේෂිත අනන්‍යතාවයක් ඇති පරිසර සංවේදී තීරසාර සංවර්ධනයට කැප වූ රටක් හා ජාතියක් ලෙස ඉස්මතු කිරීමයි. සතා සිව්පා වූ ගංගා ඇලදොල හා ස්වභාව සෞන්දර්යයෙන් පෝෂණය වූ අපේ දිවයින එයටත් වඩා කිහිප ගුණයකින් විශාල වූ සාගර සම්පතකටද
උරුමකම් කියන රටක් ලෙස ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ සාපේක්ෂක වාසි comparative advantage මතු කළ යුතුයි. ගරු කතානායකතුමනි, භූදේශපාලනික වශයෙන්ද අප රටේ වැදගත්කම සෑම රටකටම දැනෙන යුගයකට අප ප්‍රවේශ වී සිටිනවා. අපේ අසල්වැසි ඉන්දියාව ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ප්‍රබල ආර්ථිකයක් ඊට අමතර චීනය ඇතුළු රටවල් කීපයක්ද ලෝක ආර්ථිකයේ ප්‍රබල ආර්ථිකයන් පහක අතරට පිවිසෙන බව මාගේ විශ්වාසයයි. ඉහළ ආදායම් වර්ධනයක් ඇති අපවට ආසියාව වෙළඳපොළ ලෝක ජනගහනයෙන් 60% පමණ වෙසෙන නැගී එන ආර්ථික කලාපයක්. සම්ප්‍රදායික බටහිර දියුණු ආර්ථිකයන්ට මෙන්ම නැගී එන ප්‍රබල ආර්ථිකයන්ගේද කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස රටේ ස්වෛරීත්වය රැකගනිමින් උපරිම ප්‍රයෝජනයට ගැනීමට දිගුකාලීන උපායමාර්ගික දැක්මක් තිබිය යුතුයි. අප රටේ දේශීය ආර්ථික ඉඩ ප්‍රස්ථා පුළුල් වන පරිදි කොළඹ හා හම්බන්තොට වරායන් හා ගුවන්තොටුපොළවල් වාණිජ්‍ය ක්‍රියාවලියේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කළ හැක්කේ එවන ජාතික දැක්මත් තුළයි. ගරු කතානායකතුමනි, අධිකරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක තුලින්ම අවධාරණය කළ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ සෞභාග්‍යයේ දැක්ම තුලින් මේ රටේ ජනතාව අපේක්ෂා කළ සැමට ප්‍රතිලාභ ලැබෙන අපේම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමයි. ආදායම් හා පළාත් විෂමතාවයන් මෙන්ම නාගරික හා ග්‍රාමීය අසමානතාවයන්ද අවම වන සංවර්ධනයකට යොමු කිරීම ඒ අන්තර්ගත හරයයි. අපගේ සමාජ සංවර්ධන වැඩපිළිවෙලේ මූලික අරමුණ වී ඇත්තේ COVID-19 ඇතුළු වසංගත රෝගවලින් මෙන්ම මේ වෙන විට ඉහළ මට්ටමකට ඇති බෝ නොවන රෝගවලින්ද ජනතාව මුදා ගැනෙන පරිදි නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට තවදුරටත් ඵලදායී වන ලෙස පුළුල් කිරීමයි. සෑම දරුවෙකුටම ඵලදායී පුරවැසියෙක් ලෙස සිය කුසලතාවයන් සහ නිපුණතාවයන් මතු කරගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අප වෙහෙසිය යුත්තේ මානව සම්පත් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම දැනුමේ ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන නිසායි. ක්‍රීඩා හිතකාමී ජන සමාජයක් තුළින් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු නොකරමින් සෞඛ්‍ය සම්පන්න ළමා තරුණ පරපුරක් බිහි කිරීම හා සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික පෙරදැක්මකට තාරුණ්‍යයේ ක්‍රියාකාරී දායකත්වය ලබාගත යුතුයි. ඒ සඳහා අධ්‍යාපන හා ක්‍රීඩා මානව සම්පත් සංවර්ධනයට බද්ධ කළ යුතුයි. රටේ සිටින දක්ෂ දරුවන් පිරිස විශ්වවිද්‍යාලය දක්වා සාර්ථක ගමන් මගක් ගොස් අවසානයේ විරකියාව උරුම කරගත් ගන්නේ නම් එම අධ්‍යාපන ක්‍රමය විනාශ කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙම කාර්යයට යොමු කර තිබෙනවා. අප සමාජයේ ජීවත් වන අවදානමකට ලක් වූ vulnerable පුද්ගලයන් වැඩිහිටියන් විවිධ හැකියාවන් නැති පුද්ගලයන් හා අඩු ආදායම් ලාභීන්ගේ සමාජ සුබ සාධන සහ සමාජ ආරක්ෂණය social security අප රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලික වගකීමක් කරගෙන තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය ක්‍රීඩා හා සමාජ සුබ සාධනය මානව සම්පත් සංවර්ධනය එකින් එකාට වෙන් කළ නොහැකි බව සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය තුළින් පැහැදිලි කර තිබෙනවා. ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී නවීන සංනිවේදනය හා තාක්ෂණය අද ප්‍රධාන යටිතල පාසුකම් අවශ්‍යතාවයක්. පානීය ජලය වාරිමාර්ග
විදුලිය මාර්ග බැංකුවා මුදල් මේ සඳහා අවශ්‍ය පරිපූර්ණක පාසුකම් වෙනවායි. දුෂ්කර ජීවිත ගෙවන ගොවීන් දීවරයින් පාරම්පරික කර්මාන්තවල යෙදෙන්නන් ශ්‍රම් රැකියාවල යෙදෙන්නන් යැපුම් ආර්ථිකයකට කොටු වී ඇති අඩු ආදායම් ලාභී විවිධ දුෂ්කරතා නිසා නිශ්චිත ආදායම් නොමැති ජීවනෝපාය අවදානම් තුළ මුදල් තාක්ෂණය හා වෙළඳපොළ සොයාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයන් තුළ ඇත්තේ සැඟවුණු නිෂ්පාදන ධාරිතාවක්. ඔවුන් නිෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් කරගනිමින් දිලිඳු බවින් තොර ආර්ථික සංවර්ධනයකට ප්‍රවේශ විය යුත්තේ එම සැඟවුණු ධාරිතාව තුළ පුළුල් නිෂ්පාදන හැකියාවක් ඇති නිසායි. කරු කතානායකතුමනි, උදෙක් ආනයන මත රඳා පවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකර්මීකරණයක් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතය අපේක්ෂාව බව ගම සමග පිළිසඳරක් ජනතා සංවාදයෙන් අප තේරුම්ගෙන තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම යන ස්වභාවික පරිසර සංවේදී ඒ පෝෂණය කරමින් සංවර්ධන කටයුතු පවත්වා ගැනීම බව එම උත්තරීතර සභාවේදී අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කළා. රජයේ කාර්යභාරය ඉටු කිරීමේදී සංකීර්ණ වූ පරිපාලන හා නියාමන ක්‍රම වෙනුවට බිම් මට්ටමේ කටයුතු වලට මුල් තැන දෙන ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් අවශ්‍ය වී තිබෙන බවද ජනතා සංවාද වලින් අප හඳුනාගෙන තිබෙනවා. පසුගිය රජයේ මෙන් රාජ්‍ය සේවය එලා නොදක ඒ හැකියාවන් අව탁සීරු නොකර විනිවිද භාවයෙන් යුතුව අවම පිරිවැකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා. සත්භාවයෙන් රාජ්‍ය සේවය කරන නිලධාරීන් දේශපාලන පරිගැනීම් වලට ලක් කිරීම අප හෙලා දැකිය යුතුයි. වසර ගණනාවක් ගතවන නඩුහව ආකාරයක්ෂම හා යල් පැන ගිය නීති පද්ධතියක් කින් හා ආයතනික ව්‍යුහක අවශ්‍යතාවයද ජනතා හඬ වී තිබෙනවා. එබැවින් පවත්නා නීති හා ආයතනික ව්‍යුහය ප්‍රතිසංස්කරණය කරමින් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීම අප මුල්තැන් දිය යුතුයි. ගරු කතානායකතුමනි, රජයේ සර්ව ආර්ථික ගමන් මඟ මැක්‍රෝ ඉකනොමික් රූට් මැප් සෞභාග්‍යයේ දැක්ම සර්ව ආර්ථික වැඩපිළිවෙලට අනුව සමාජයේ සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ ලැබෙන 6% ඉක්මවන මැදිකාලීන ආර්ථික ව්‍යුහයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා. මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින් 5% පමණ වාර්ෂික උද්දමන වේගයක් පවත්වා ගනිමින් ජීවන වේදම් පාලනයට මුල් තැන දී යුතු වෙනවා. ස්ථාවර ඔලියා විදේශ විනිමය අනුපාත බදු ප්‍රතිපත්තිය බැංකු හා මූල්‍ය පහසුකම් හා ආයතනික ක්‍රියාකාරීත්වය භාණ්ඩ හා සේවා සැපයුම දිරිගැන්විය යුතුයි. ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට රජයේ පහසුකම් සපයන ව්‍යුහාත්මක වෙනසක් වෙළඳපොළ ආර්ථික රාමුව තුළ ඇති කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන උපාය මාර්ග වෙනවා. රජයේ ආදායම හා වියදම අතර ඇති 9% පමණ පරතරය 4% මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අරමුණ අතර ප්‍රධාන සන්ධිස්ථානයක්. ජාතික ආදායමෙන් 90% වන රාජ්‍ය ණය 70%ක් අඩු කර ගැනීමත් විදේශ ණය සංයුක්තය තුළ වී ඇති අවදානම් අඩු කර ගැනීමත් එම සන්ධිස්ථානයට ළඟාවීම සඳහා අවශ්‍ය වෙනවා.
නිෂ්පාදන ක්‍රියාවලිය හා ගනුදෙනු සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් ණය පහසුකම් ජනතාවට බලා යන පරිදි බැංකුවා මුල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මුදල්ලා ද්‍රවශීලීතාවය කළමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නව දැක්මකින් බැලිය යුතුයයි අප විශ්වාස කරනවා. දේශීය නිෂ්පාදන වලට වටිනාකමක් ඇති කරනු ලබන අපනයන විවිධ විකරණය තුලින් විදේශ ඉපයුම් වැඩි කිරීම අවශ්‍යයි. ආනයන මත වන දැඩි අඳාපැවැත්ම අවම කර ගනිමින් විදේශ වෙළඳාමේ හිග අඩු කරගත හැකි පරිදි වෙළඳ හා නිෂ්පාදන ක්‍රියාවලිය හසුරුවා ගත යුතුයි. සංචාරක විදේශ රැකියා වරාය හා ගුවන් සේවා සැපයීම් වල ආදායම වැඩි කර ගැනීම වෙළඳ හිඟා අඩු කිරීමට සමගාමීව සිදු කළ යුත්තේ අපගේ විදේශ සම්පත් වැඩි කර ගැනීම භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම සේවා සැපයුමද ඉහළ මට්ටමක පැවතිය යුතු නිසායි. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටු දැකීම ඉලක්ක කරගත් රැකියාව උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩි කිරීම මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනය හා සමාජ සුබ සාධනය පුළුල් කිරීමේ සංවර්ධන ප්‍රවේශයකට අප විශ්විය යුත්තේ මෙම සාර්ව ආර්ථික දැක්ම තුළයි. විදේශ ණය මුදල් උපයෝජනය ශ්‍රී ලංකාව විදේශ ණය අරමුදල් මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වැඩි වී තිබෙනවා. ඒත් ණය මුදල් යටතේ ඩොලර් මිලියන 6000කට වැඩි මුදල් වටිනාකමක් ඇති ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රගතියක් පෙන්눔 කරන්නේ නැහැ. ව්‍යාපෘති සැලසුම් කිරීම ශක්තිතා අධ්‍යයනයන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කටයුතු වලදී දැකිය හැකි ප්‍රධාන දුර්වලතා වී ඇත්තේ එම වැඩසටහන් දේශීය අවශ්‍යතා වලින් තුරස්ත වීමත් වැඩසටහන් වියදම් වැඩිවීමත් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන කාලය වැඩිවීම නිසා අඩු ප්‍රතිලාභය ඇතිවීමත්ය. එම නිසා විදේශ ණය ප්‍රමාණය මෙම ණය සේවා ඉහළ යාමත් දක්නට ලැබෙනවා. එම වියදම් නිසා වඩා ඵලදායී අඩු පිරිවැයකින් කළ හැකි ව්‍යාපෘති සඳහා මුදල් හිඟවීම තුළ භාණ්ඩාගාර බෙහෙවුම් කටයුතු වලට අහිතකර බලපෑමක් ඇතිවන බවද නිරීක්ෂණය වී තිබෙනවා. ගරු කතානායකතුමනි, මෙම ණය අරමුදල් සෞභාග්‍යයේ දැක්ම ආර්ථික සමාජ සංවර්ධන වැඩපිළිවෙළ තුළ හඳුනාගෙන ඇති සුවිශේෂතා මුල්තැන දෙමින් යලි සකස් කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සංවර්ධන ණය මුදල් සපයන ආයතනය දක්වා ඇති සහාය අපි අගය කරනවා. පවත්නා ණය යෝජනා ක්‍රම තුලම ප්‍රමුඛතාවයක් ගෙන ඇති කොවිඩ් රෝග නිවාරණය කටයුතු, පානීය ජල සැපයීම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ග්‍රාමීය සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, දරුවන් හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය දියුණු කිරීම, වෘත්තීය අධ්‍යාපනයට සිසුන් ආකර්ෂණය කිරීමට අප මුල් තැන දී තිබෙනවා. එමෙන්ම සම්ප්‍රදායික කර්මාන්තවලට නව අගයක් ලබා දීම, තරුණ තරුණියන්ට නව ව්‍යාපාර සඳහා ආරම්භක ධනය සැපීම හා ගොවිපළ සංවර්ධනයට තාක්ෂණය හඳුන්වා දීම සඳහා මුදල් වෙන් කර ගැනීමට හැකි වී තිබෙනවා. පුනර්ජීවනීය බලශක්ති ධාරිතාව වැඩි කිරීම, මුල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණය ආදී ප්‍රමුඛතාවයන්ට මුදල් වෙන් කර ගැනීමට අප කටයුතු කර තිබෙනවා. මේ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජයිකා ආයතන සමග පමණක් වාර්ෂිකව මෙම කටයුතු සඳහා වියදම් කිරීමට සැලසුම් කර ඇති විදේශ ණය ප්‍රමාණය
ඩොලර් මිලියන 1400ක් පමණ වෙනවා. මේට අමතරව ද්විපාක්ෂික සංවර්ධන පරිපූර්ණක ණය මුදල් ඩොලර් මිලියන 400ක් පමණ ලබා ගැනීමටද අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතීන් සඳහා ආනයන අවශ්‍යතා ඉතා අඩු බැවින් විදේශ විනිමය කළමනාකරණයද මෙම වැඩපිළිවෙල ධනාත්මක බලපෑමක් ඇති කරනවා. තාක්ෂණ උපකරණ විශේෂිත අවශ්‍යතාවයන් හැර විදේශ ණය ප්‍රතිපාදන වලින් 65% පමණ දේශීය වියදම් සඳහා යොදා ගැනීමට අප කටයුතු කරනවා. ණය මුදල් යටතේ ඇති විවිධ ව්‍යාපෘති කාර්යාල හා විදේශ උපදේශක වියදම් සීමා කර අදාළ ආයතනවල වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් වියදම් අඩු කිරීමටත් මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමත් අපේක්ෂා කරනවා. ප්‍රධාන සංවර්ධන ශේෂ්ත්‍රවල ඩෙවලොප්මන්ට් ක්ලස්ටර්ස් ප්‍රතිපත්ති හා උපාය මාර්ග පදනම කරගෙන විදේශ ආයතන වලින් policy based borrowings ණය ලබා ගැනීමට ප්‍රමුඛතාවය දෙනු ලබනවා. දේශීය අරමුදල් හැකිතාක් දුරට ජාතික යටිතල පහසුකම් පද්ධතියට ග්‍රාමීය ආර්ථිකය විවෘත කළ හැකි පරිදි යොදා ගැනීමටද මෙම ආයෝජන මූල්‍යකරණයේ උපාය මාර්ගයක් වෙනවා. බදු ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්මකින් ප්‍රකාශිත වූ පරිදි බදු ගෙවන්නන්ගේ පහසුව මෙන්ම බදු පරිපාලන කාර්යක්ෂම කිරීම සඳහා ඉතා සරල බදු ක්‍රමයක් රජය විසින් 2020 ජනවාරි මාස ක්‍රියාත්මක කළා. එම බදු ක්‍රමයේ ඉදිරි වසර 5 තුල නොවෙනස්ව පවත්වා ගැනීම ව්‍යාපාරික කටයුතු දියුණු කරමින් ආර්ථික පුනරුජීවනයක් සඳහා ඇති කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක්. බැංකු මුල්‍ය රක්ෂණ ශේත්‍ර හැර භාණ්ඩ ආනයන හා නිෂ්පාදනය හා සේවා සැපයීම සඳහා ව්‍යාපාර පිරිවැටුම මාසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8%කට වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා. දැන්ට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරස් කතන සේවා සූදු ගේමින් මෝටර රථ වැනි මුළු බදු ආදායමෙන් 50%කට වැඩි බදු ආදායමට දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ස්පෙෂල් goods and services tax හඳුන්වා දීමට යෝජනා කරනවා. සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී මත්පැන් හා දුම්වැටි වෙළඳාම වළක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකිවන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක්. විසයි ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාළ ඉහළ බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ full and final settlement විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කරනවා. එමෙන්ම 2021 4 වෙනි දින සිට සියලු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමය යටතේ අනිවාර්ය කිරීමද බදු සෑම ගනුදෙනුවකටම අදාළ ජාතික ඇඳුම්පත් අංකය යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා. බැංකු ආ මුල්‍ය ආයතනවල බදු ගණනය
කිරීමේදී අඩමාන ණය හා අපේක්ෂිත ණය පාඩු සඳහා කරුණු ලබන ප්‍රතිපාදනවලදී වඩාත් විනීතභාවයෙන් කළමනාකරණය කිරීම සඳහා දේශීය ආදායම් පරත යටතේ අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමටද යෝජනා කරනවා. එම දේශීය ආදායම් පරත යටතේ බදු පරිපාලන තීන්දුව අභියාචනයට යටත් වන කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට යෝජනා කරනවා. බදු අභියාචන කඩ්නමින් විසඳුම් සඳහා විශේෂ බදු අභියාචන උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, පුද්ගලික ආදායම් බද්ධ ක්‍රියාත්මක වන්නේ වැටුප් පොලි කුලි ලාභාංශ වෙනත් ආදායම් ප්‍රභවයන්ගෙන් මාසකට රුපියල් 2,50,000කට වැඩි ආදායම් ලබන්නන් සඳහා පමණයි. උපයන විට බදු ගෙවීම පුලීමත රඳවා ගැනීම බදු අවශ්‍ය කර තිබෙනවා. මාසකට 2,50,000කට වැඩි ආදායම් ප්‍රභවයන් ඇති වැටුප් පොලි වැනි ආදායම් ලබන්නන්ට මාසිකව අදාළ බදු මුදල ගෙවීමට අවශ්‍ය නම් සිය සේවා ස්ථානවලට හෝ බැංකුවලට ඒ පිළිබඳ උපදෙස් දීමට හා වසර අවසානයේ සමස්ත ආදායම් ප්‍රකාශයේ මගින් සිය බදු වගකීම් තුලනය කර ගැනීමට සරල ක්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා. ඉදිරි වසර 5 තුළ කෘෂිකර්ම සත්පා දීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දේශීය හා විදේශීය සැපීම් මෙන්ම නිවාසිකව හා විදේශගත උපයනු ලබන විදේශ ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. රජයේ බදු ආදායමෙන් 80%ක් රැස් කරන්නේ ඉහළ ආදායම් මහ පරිමාණ ව්‍යාපාර බැංකු හා මුල්‍ය ආයතන වලිනුයි. 2013-14 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් සක්‍රිය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. ඒකී බදු ගෙවන්නන් ඉලක්ක කරගෙන බදු කළමනාකරණය කිරීම සඳහා පිටුවා ඇති විවිධ අංශ දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ ඍජු වගකීම් යටතේ පරිපාලනය කිරීම සඳහා එක් අංශයක් යටතට large taxpayer unit පත් කිරීමට කටයුතු කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ස්වයං අනුකූලතාවය වර්ධනය කිරීම බදු විගණනය කිරීමටද ශක්තිමත් කිරීමට බදු ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය බැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට යෝජනා කරනවා. පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණකරුවන් බදු ගෙවන්නන් නියෝජනය කිරීමේදී සහ සාතික නිකුත් කිරීමේදී වැරදි බදු වාර්තා සකස් කිරීමට ඕ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එවැනි බදු උපදේශක සේවා පවත්වාගෙන යාම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරනවා. ඉදිරි කිරීම හා ආයෝජන ජනතාවගේ ආදායම් මාර්ග උත්පාදනයට ඇති ඉඩ ප්‍රශ්න පුළුල් කිරීමට සමගාමීව සෑම දිනම ආවරණය වන ජාතික ඉදිරි කිරීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප පෙරමුණ ගන්නවා. සමෘද්ධිලාභීන් ගොවි හා දීවර විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50කට අධික මුදල් අයවැය මගින් සලසනු ලැබුවද ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවයන් හා සදා සමය සඳහා පමණ ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ඉදිරි කිරීමේ ක්‍රමයක් සකස් වී නැහැ. එබැවින් සමෘද්ධි බැංකුව විසින් සෑම සමෘද්ධිලාභියෙකු සඳහාම සමෘද්ධි ජීවිත ඉදිරි කිරීම සමෘද්ධි ලයිෆ් සේවිංස් account ගිණුම් විවෘත කිරීමටත් සමෘද්ධි ජීවන ආධාරයේම ගිණුම් වලට තැන්පත් කිරීමටත් යෝජනා කරනවා.
එම ගිණුම් වල ස්ථාවර ඉතුරු කිරීම ශේෂ්ත්‍රයන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ තැන්පතු මෙන්ම භාණ්ඩාගාරය අපකර මගින් තාවුරු කර සමෘද්ධිලාභීන්ගේ ඉතුරු කිරීම හා වැඩි කිරීමට පියවර ගන්නවා. එම ඉතුරු කිරීම සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනය සුරක්ෂිත කර ඇති අයුරින්ම සාතික කිරීම සඳහා භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කිරීමට ප්‍රතිපාදන සලසනවා. එම ආයෝජනය සඳහා ලැබෙන පොලී ආදායම සියලු බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. දැන් රාජ්‍ය බැංකුව වල සමෘද්ධි බැංකුව විසින් තැන්පත් කර ඇති මුදල් වලින් 90% ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ගේ නවවාර්ෂික ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීම සඳහා 7% වාර්ෂික පොලියට ණය සැපීමේ නව සමෘද්ධි ව්‍යාස සාය සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක උපසාධන සමිති හා ආයතනවල පොලී ආදායම් සඳහා පසුගිය රජය පැන වූ බදු එම ආයතනවල ඉදිරි කිරීම දිරිගැන්වීම සඳහා නිදහස් කිරීමට යෝජනා කරනවා. පුද්ගලික ඉදිරි කිරීම දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර නිවාස ණය ලයිස්තුගත සමාගම් කොටස් වල මාසකට රුපියල් ලක්ෂයක දක්වා කරුණු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගණනේදී අඩු කළ හැකි ගෙවීම් ලෙස ක්වොලිෆයින් පීම් සැලකීමට යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ නිවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල ඇති සිය සැපයීම් ඉපීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසීමට යෝජනා කරනවා. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය යටතේ දීපල ආයෝජන භාරය ශ්‍රී ලංකා රියල් ස්ටේට් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් මගින් නිත්‍ය නිවාස වෙළඳපොළ නියෝජනය දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන ලාභ හා ලාභාංශ ආදායම් බදු වලින් නිදහස් කිරීමට සහ මුද්දර බද්ධ 0.07.5 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කිරීම දිරිගැන්වීම සඳහා 2021 12/31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 50% ආදායම් බදු සාහනය ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ධ 14% ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා. ප්‍රාග්ධන ලැබීම් බද්ධ සරල කර දීපල ගිණුම් විකුණුම් මිල හෝ දීපලවල රජයේ තක්සේරු කරුගේ වටිනාකම යන දෙකින් වැඩි වටිනාකමක් සඳහා බදු අය කර ගැනීමට යෝජනා කරනවා. විදේශීය සමාගම් වල ලාභාංශ සිය ව්‍යාපාර පුළුල් කිරීම මුදල්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම හෝ ශ්‍රී ලංකාවේ ස්වෛරත්ව බැඳුම් වල ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශවල අදාළ බද්ධ සඳහා වසර 3ක බදු ඉහාමයක් ලබා දීමට යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුව විසින් ඩොලර් මිලියන 100ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා ස්වෛරත්ව බැඳුම් කර මිලදී ගන්නා විට එම ආයෝජන සඳහා අවදානම් බර තැබූ ප්‍රතිපාදන provisions වෙන් කිරීමට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වසර 3ක කාලයක් සඳහා අත්විඳීමට එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලි ආදායම් බදු වලින් නිදහස් කිරීමට යෝජනා කරනවා. අපනයන කර්මාන්ත පශු සම්පත් ගිරි ආශ්‍රිත නිෂ්පාදන රෙදිපිලි සංචාරක කෘෂි නිපැයුම් සැකසුම් කර්මාන්ත තොරතුරු තාක්ෂණ යන ශේෂ්ත්‍ර සඳහා ආර්ථිකය විවෘතක සක් ඇති කිරීම ඇතිවන පරිදි සිදු කරන ඩොලර් මිලියන 10ට වැඩි
ආයෝජන සඳහා උපාය මාර්ගික ආයෝජන නීති යටතේ වසර 10ක ක්‍රමයකට යටත්ව බදු සලසනවා. කොළඹ හා හම්බන්තොට වරායන් කේන්ද්‍ර කොටගෙන ජාත්‍යන්තර වෙළඳාම් භාණ්ඩ තොග හුවමාරු මධ්‍යස්ථාන commodity trading hub වශයෙන් බන්ධිත ගුදාම් bonded warehouses පාසුකම් සඳහා ආයෝජන දිරිගැන්වීමට එවැනි අක්වෙරළ ඔෆ්ෂෝර් ව්‍යාපාර හා ගුදාම් පාසුකම් සඳහා කුලී බදු සහන දීමට යෝජනා කරනවා. ජාතික ආරක්ෂාව තාරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල රණවිරුවන්ගේ විමුක්තිමය කුසලතා වැඩි දියුණු කිරීම නවීන තාක්ෂණ පහසුකම් ලබා දීම සඳහා මැදිකාලීන සැලසුමක් සකස් කර තිබෙනවා. අප රටේ පවත්නා සම්පත් සීමාවන් මෙන්ම ප්‍රමුඛතා හඳුන්වා ගැනීම තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට මුල් තැන දී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුරු පාලනය කිරීම හා අප රට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන්ගේ තිප්පොළක් වීමේ තර්ජනය මුලින් උපුටා දැමිය යුතුයි. භාණ්ඩ ස්මගල් කිරීම පාලනය කිරීම දීවර සම්පත් හා දීවර ප්‍රජාවට අවශ්‍ය ආරක්ෂණ පහසුකම් ලබා දීමටත් ඉන්දියානු සාගරයේ නාවික පහසුකම් සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා එම ආයෝජනය දායක කර ගැනීමට රජය අපේක්ෂා කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව අගුවන් හමුදාව අපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යයන්හිදී සිදු කරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටිකාලීන යන්ත්‍රෝපකරණ හා යටිතල පහසුකම් ගැනද අවධානය යොමු කර තිබෙනවා. එම මැදකාලීන හා දීර්ඝකාලීන සැලසුම් රාමුව තුළ අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 20000ක අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවන්ට වෙන් කිරීමට යෝජනා කරනවා. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා සේවාවල විශ්‍රාමික ආබාධිත රණවිරුවන් මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති ආබාධිත රණවිරුවන්ට සහායක උපකරණ ලබා දීම නිවාස ණය අධ්‍යාපන හා සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධනය හා වෛද්‍යාධාර ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය තහවුරු කළ යුතුයි. මත්ද්‍රව්‍ය උදුරු පාලනය කිරීම රටවාන හා මාර්ග නීති ක්‍රමවත් ලෙස නියාමනය කිරීම සංචාරක පොලිස් සේවා තර කිරීම මෙන්ම මංකොල්ල කෑම අපරාධ වැළැක්වීම සඳහා විශේෂ පුහුණු කිරීම අවශ්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම පොලිස් මුර සංචාරක කටයුතු පුළුල් කරමින් ප්‍රජා ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් රථ යෙදීමටද යෝජනා කරනවා. මහජන ආරක්ෂාවට හඳුන්වාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට යෝජනා කරනවා. තාක්ෂණික යටිතල පහසුකම් රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළඳපොළ ශ්‍රේෂ්ඨයන්හි ක්‍රියාවලිය සරල කරමින් කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය සේවා සැපයීම හා දැනුම් හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම සඳහා අධිකරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දේශාන්තර විද්‍යුත් වාණිජ්‍ය හා ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය කිරීම හා රට පුරා විහිදුණු අධිවේගී දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාලා පද්ධතියක් ස්ථාපනය කිරීම ඉන් ප්‍රධාන ආයෝජනීය මාර්ගයක් වෙනවා. දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව,
බුද්ධිමය දේපල අයිතිය සඳහා නව නීති හා ආයතනික ව්‍යුහය සකස් කිරීමට මුල් තැන දෙනු ලබනවා. තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන දායකත්වය හා ජාතික ආර්ථිකයේ දැනුම ආ වෘත්තීය සේවා දායකත්වය පුළුල් වන අයුරින් ව්‍යවසාය සංවර්ධනයට දායක වීම මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් හා ආශ්‍රිත සේවාවන් පුළුල් කිරීම මගින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් සඳහා පරිවර්තනය කිරීම මේ අපේක්ෂිත අරමුණයි. එබැවින් තාක්ෂණ ශාස්ත්‍රයේ පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8,000ක විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කිරීමටද යෝජනා කරනවා. ගමට sannivedanaya තාක්ෂණය තුළින් සියලු පාර්ශ්ව සම්බන්ධ කරගත් digital ශ්‍රී ලංකාවක් technology based society and dignity inclusive ශ්‍රී ලංකා ඇති කිරීමට රජයේ දැක්මයි. සියයක් 4G fiber broadband ආවරණය ලබා දීමේ රත්නපුර දිස්ත්‍රික්කය ආරම්භ කළ ගමට sannivedanaya වැඩසටහන සමස්ත රටටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ටෙලිකොම් සංවර්ධන අරමුදල රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් 2021 කාලය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වැඩසටහන මගින් mobile and fixed broadband services සඳහා පුළුල් ආවරණයක් ලබා දෙනවා. දිවයින පුරා විසිර ඇති සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාස ආවරණ පරිදි broadband සම්බන්ධතා ලබා දීම සඳහා දුරකථන සැපයුම් කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සමග sannivedana කුළුණු සහ fiber installations ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මෙම sannivedana කුළුණු අවශ්‍ය උපාංග හා තාක්ෂණ සේවා සඳහා දේශීය නිෂ්පාදන හා ශ්‍රමය යොදා ගැනීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. එම sannivedana ජාලය පරිසර බලපෑම් අවම වන පරිදි සකස් කරනු ඇත. මෙම වැඩසටහන යටතේ sannivedana කුළුණු ඉදිකිරීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමක කොමිසමට පවරනු ලබනවා. එමෙන්ම පවත්නා සම්පත් උපරිම ලෙස යොදා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම හා ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ කටයුතු කරනු ඇතිය. 1/1/2021 සිට වසර 5ක බදු සහන කාලයක් එම ඉදිකිරීම සඳහා දේශීය කරුවන්ට ලබා දීමට යෝජනා කළ දුරකථන සංවර්ධන ගාස්තු වලින් 50% මෙම ආයෝජනය සඳහා කිරීමට මා යෝජනා කරනවා. තාක්ෂණ උද්‍යාන තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන හා විදේශ ආදායම ඉපීම හැකි දායකත්වය වැඩි කර ගැනීම හා ජාතික ආර්ථිකයේ දැනුම අවෘත්තීය සේවා පුළුල් වන අයුරින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් ඉදිරි වසර දෙක තුළ ඇති කිරීමට යෝජනා කරනවා. තාක්ෂණ ව්‍යාපාර හා ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් ආයෝජන හා ආශ්‍රිත සේවා කර්මාන්ත සඳහා කෙරෙන මෙම පරිවර්තනය තුළින් තරුණ තරුණියන්ට අදාළ ආදායම් ඉපදවිය හැකි රැකියා නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා පූර්ණ යටිතල පහසුකම් සහිත කඩිනම් ව්‍යාපාර ආරම්භ කළ හැකි plug and play තාක්ෂණ උද්‍යාන 5ක් ගාල්ල කුරුණෑගල අනුරාධපුර මහනුවර මඩකලපු දිස්ත්‍රික්කවල ඇති කිරීමට යෝජනා කරනවා. මෙම තාක්ෂණික උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට අනෙකුත් යටිතල පහසුකම් වලට සම්බන්ධ වන අයුරින් පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000 වෙන් කිරීමට යෝජනා කරනවා. මාතර දෙනියාය ප්‍රදේශයේ වරාය නාවික ගුවන් තාක්ෂණ ඉංජිනේරු විෂය කේන්ද්‍ර කරගත් නාවික විශ්වවිද්‍යාලයක් 2023 පෙර
ආරම්භ කිරීමටද අධිකරු ජනාධිපතිතුමා මූලිකත්වය ගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා ආයෝජනය ඉන්වෙස්ට්මන්ට් ඉන් පබ්ලික් හෙල්ත් පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනය කවදාටත් වඩා ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතකට උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැළැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ World Health Organization මෙන්ම බොහෝ රටවල් විසින් පුරෝකථනය කර තිබෙනවා. මේ වෙන විට ලෝකයේ කොවිඩ් වසංගතයන් ලක්ෂ 500ක් හා මරණ සංඛ්‍යාව ලක්ෂ 10ක් ඉක්මවත වෙනවා. බොහෝ රටවල දෙවන තුන්වන අදියරද එම වසංගතය පැමිණ තිබෙනවා. එමෙන්ම මුල් අවස්ථාවට වඩා රෝගය ඉක්මනින් පැතිර යාමේ අවදානම් ලක්ෂණද මතුවී තිබෙනවා. මෙම යථාර්ථය තුළ දිවයින පුරා වීදී ඇති සෞඛ්‍ය සේවා ස්ථාන මාතෘ හා ළමා සහ ඩිස්පෙන්සරි වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවා පරීක්ෂණ ආයතන හා වහල් මෙන්ම සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපීමට යෝජනා කරනවා. කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධායනයේදී తాවකාලිකව අහිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 50 ඉක්මවන ව්‍යාපාර කර්මාන්තශාලා ඉලක්ක කරගෙන එවන් ව්‍යාපාරික ආයතනවල පිළිවෙතුමෙන් 0.25 රක්ෂණ දායක මුදලක් අය කිරීමටද යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල්ලර රහත්තුග වෙනසල් මෙන්ම හොටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. සියලුම රාජ්‍ය සේවාවන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනාද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. ඖෂධ නිෂ්පාදනය අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා ඖෂධ ආයනයට පමණක් ඩොලර් මිලියන 550ක් පමණ මුදලක් වාර්ෂිකව වැය වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීම සඳහා බැංකු හා මුල්‍ය පාසුකම් භාණ්ඩාගාර හැපකර මත ලබා දීමට යෝජනා කරනවා. එමෙන්ම දේශීය විදේශීය පුද්ගලික ආයෝජකින් සඳහා නවීන ආයෝජන කලාපයක් උපාය මාර්ගීය ආයෝජන පනත යටතේ ආරම්භ කිරීමට යෝජනා කරනවා. ලදරු හා ගැමිණි මව්වරුන්ගේ පෝෂණ වර්ධනය සංවර්ධනය අප රටේ ලදරුවන් හා ගැමිණි මව්වරුන් පරිපූර්ණක පෝෂණ ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂණ නිෂ්පාදනය කිරීම සඳහා බඩේනුගු සෝයා මුං වැනි ධාන්‍ය වල යොදා ගන්න ලැබුවත් එම ධාන්‍ය නිෂ්පාදනයේ ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා ත්‍රිපෝෂණ බෙදායීම කෙරෙන්නේ අවශ්‍ය ලදරුවන් හා මව්වරුන්ගෙන් අඩු ප්‍රමාණයකටයි. එබැවින් මෙම අමුද්‍රව්‍ය ගොවීන්ගේ මිලදී ගැනීම හා ගබඩා කර තබා ගැනීමට ත්‍රිපෝෂණ නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 1,500ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. මාස් කන්නේ ධාන්‍ය අස්වැන්න නෙලිමෙන් සමග ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙලත් සමග ලදරුවන් හා ගැමිණි මව්වරුන් සඳහා අඛණ්ඩව නියමිත ත්‍රිපෝෂණ ආහාර නොකඩවා ලබා දීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා. දුරස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මූලික අධියර ලෙස ඉගෙනුම් ක්‍රමවේද විධිමත් ලෙස පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම හා පාසල් වලට අන්තර්ජාල පාසුකම් ලබා දීම පුළුල් කිරීම අවශ්‍ය වී තිබෙනවා. විෂයානුබද්ධ ඉගෙනුම් ලබා දීම සඳහා තාක්ෂලාව ඉගෙනුම් පද්ධතිය යවත්කාලීන කිරීම හා
පළාත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමද එයට සමගාමීව ක්‍රියාත්මක විය යුතුයි. ග්‍රාමීය බොහෝ ජාතික නොවන පාසල්වල පවතින ගුරුවරුන්ගේ ඉංග්‍රීසි හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කිරීමට සහ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් හමුවේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා දුෂ්කර පාසල්වලට රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරු දේදර අධ්‍යාපන නාලිකාව සියලු සිසුන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විෂය නිර්දේශ නවීන අවශ්‍යතා අනුව පුළුල් කිරීම ගුරු අධ්‍යාපන පුහුණු කටයුතු විභාග ක්‍රමවේදයන් හා සියලු අධ්‍යාපන ආයතන ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා විශ්වවිද්‍යාල අවස්ථා පුළුල් කිරීමට සමගාමීව තරුණ තරුණියන් ආකර්ෂණ වන පරිදි තාක්ෂණ විද්‍යාල නවීකරණය සංකල්පය යටතේ විධිමත් නියාමනයක් තුළ උසස් තාක්ෂණවේදී උපාධි ආයතන වශයෙන් තාක්ෂණ හා කාර්මික විද්‍යායතන පද්ධතියක් ශක්තිමත් කිරීමට රාජ්‍ය ප්‍රමුඛත්වය දී තිබෙනවා. එමෙන්ම වෘත්ති අධ්‍යාපනය හා ප්‍රසායකත්වය සම්බන්ධ කරමින් තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි හා අනෙකුත් භාෂා කාර්මික හා තාක්ෂණික දැනුම සහිත සිසුන් බිහි කිරීමටද මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණයි. දැන් රජයේ වෘත්ති අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගනු ලබන ලක්ෂයක පමණ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 2 දක්වා වැඩි කිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම තාක්ෂණික උපකරණ ලබා ගැනීම ගොඩනැගිලි නඩත්තු හා නවීකරණය කිරීම කඩිනමින් කළ යුතු වෙනවා. වෘත්ති අධ්‍යාපන ආයතනවල ආචාර්යවරුන්ගේ ආයතන කාර්ය මණ්ඩල වෘත්තීය කාර්ය සාධන පදනම් කරගෙන දෙනු ලබන දීමන ලබා දීමටත් වෘත්ති අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මාසකට රුපියල් 4000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් රුපියල් මිලියන 3000ක් අමතර ප්‍රතිපාදනයක් ලබා දීමට යෝජනා කරනවා. එදා සාත්තු සේවා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා හෙද විදුවල උපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කරනවා. වෘත්ති අධ්‍යාපනයට යොමු වන තරුණ තරුණියන්ට සිය වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසු සිය නිපුණතා තුලින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර අනුමුදලක් ස්ටාර්ට්අප් කැපිටල් වශයෙන් රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් 4%ක වාර්ෂික පොලියෙන් සහිත යටතේ ලබා දීමට යෝජනා කරනවා. එම ණය පොලි ණය වාරික ගෙවීමට වසරක 5 සාන කාලයක් ග්‍රේස් පීරියඩ් දෙනු ලබන අතර ණය මුදල ගෙවා දැමීමට සඳහා වසර 4ක කාලයක් ලබා දීමට යෝජනා කරනවා. මේ අනුව මාසකට රුපියල් 12000ක් පමණ අඩු පොලි සහිත වාරික ගෙවීමේ අවස්ථාව එම ව්‍යවසායකින්ට හිමි වෙනවා. එම මුදල නිසි ලෙස අනුමත ව්‍යාපාර සඳහා යොදවන බව සාතික කිරීම පසු විපරම් කිරීම හා ව්‍යාප්ත සේවා සැපීම සඳහා 0.25ක කමිට්මන්ට් ෆී එකක් වාර්ෂිකව අය කිරීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපාර වසර 5ක් කාලයක් සඳහා ආදායම් බදු වලින් නිදහස් කිරීමට යෝජනා කරනවා. බැංකු අමූල්‍ය ආයතන විසින් සපයනු ලබන එවැනි ආරම්භක ප්‍රාග්ධානය ස්ටාර්ට්අප් කැපිටල් සඳහා පොලි පිළිවෙල cost of funds
බදු ආදායම් සහ ගණනය කිරීමේදී අඩු කළ හැකි වියදම් ලෙස සැලකීමට යෝජනා කරනවා. වන්ට සංකල්පයේ යටතේ ප්‍රමිතිගත කෙරෙන පෞද්ගලික අංශයේ වෘත්ති අධ්‍යාපන ආයතනවල දායකත්වය වර්ෂයකට සිසුන් 50000ක් දක්වා වැඩිවන දිරිගැන්වීම සඳහා දැනට සිටින සිසුන් සංඛ්‍යාව දෙගුණ කරනු ලබන ආයතනවල ආදායම් සඳහා වසර 5ක බදු විරාමයක් ලබා දීමට යෝජනා කරනවා. එමෙම සංචාරක සෞඛ්‍ය ඉදිකිරීම කෘෂි හා සත්ව ගොවිපළ පාලන වැනි ශේෂ්ත්‍රවල සුවිශේෂ වෘත්තීය කුසලතා සහිත තරුණ තරුණියන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා යොමු කිරීමටද යෝජනා කරනවා. විශ්වවිද්‍යාල පාසුකම් පුළුල් කිරීම ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණ නීති වාණිජ්‍ය ව්‍යාපාර කළමනාකරණයේදී ආදී විෂයන් සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එයට සමගාමීව රැකියා අවස්ථා ශීඝ්‍ර ලෙස ඉල්ලුම් කරන ශ්‍රීශේත වූ විෂය ශේෂ්ත්‍රයන් ඉලක්ක කරගෙන නිවාසික නොවන නගර විශ්වවිද්‍යාල සිටි යුනිවර්සිටිස් දිස්ත්‍රික්කයකට එක බැගින් පිහිටුවීමට යෝජනා කරනවා. මේ ආරම්භයක් ලෙස කළුතර අම්පාර පුත්තලම නුවරඑළිය දිස්ත්‍රික්කවල දැනට පවත්නා වෘත්තීය අධ්‍යාපන වෙනත් රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලි හා යටිතල පාසුකම් දියුණු කිරීමට ඉදිකිරීම යෝජනා කරනවා. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. ක්‍රීඩා ග්‍රාමීය මෙන්ම ජාතික මට්ටමේ පාසල් සිසුන් හා තරුණයන්ගේ සහභාගීත්වය පුළුල් කිරීම මගින් සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ඔවුන් වළක්වාගෙන අධ්‍යාපන කටයුතු වලට අමතරව මූලික බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා සංවර්ධනයේ ජාතික ආයෝජනයක් ලෙස රජය සලකනවා. ක්‍රීඩා පාසල් මෙම සංස්කෘතික මධ්‍යස්ථාන බද්ධ වූ තරුණ ප්‍රජා මධ්‍යස්ථාන මගින් තරුණයන්ගේ ආකර්ෂණ ක්‍රීඩා බාහිර ක්‍රියාකාරම් වල යොමු කිරීම සඳහා කෘත්‍රිම ධාවන පත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා. 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමටත් ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමත් 2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකය නිර්මාණය කිරීම 21-24 මැදි කාලීන ආයෝජනයක් ආරම්භක ප්‍රාග්ධනයක් ලෙස රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.